සියදිනාට සුබ උදෑසනක් වේවා. අපි නැගිටලා අපි මේ කාලය බාර කරලා ආඥා කරමු. හලෙලූයා ස්වාමීන් වහන්සේ. හලෙලූයා ස්වාමීන් අපිට බොහෝසේ ආදරය කරන දෙවියන් වහන්සේ. ස්වාමීන් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි ඉරුදින ඔබ වහන්සේව නමදින්න ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිත ගෙනල්ලා තියෙනවා. මේ උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛය සොයන්න ඔබ වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න අපේ එකිනෙකාගේ ජීවිත ගෙනලා තියෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා තාත්තේ. ස්වාමීනි අපිට ඕනේ ඔබ වහන්සේට අපේ හදවතින් කරන නමස්කාරය අපේ හදවතින් කරන යාගය ඔබ වහන්සේට ඔසවන්න මේ උදෑසන මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි අද දවසේ ඔබගේ ස්පර්ශය ඔබ වහන්සේගේ ආලේපය අපේ ජීවිත තුළ අත්දකින්න අපේ එකිනෙකාට ආශිර්වාද කරන්න තාත්තේ. ස්වාමීනි අපි පහත් වෙන්න යන ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ අපේ හදවත් ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ වගුරන්න යනවා ස්වාමීනි බලවත් දවසක් කරන්න ආලේපවත් දවසක් කරන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ස්වාමීනි පියන්නේ මේ උදෑසන ස්වාමීනි අපි අපේ හදවත් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි අපි පාපෙන් වෙලිලා ඉන්නවද ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේ අපි පවිත්‍ර කරන්න
මේ උදෑසන ස්වාමීනි ඔබ වහන්සේ අපි සෑම ජීවිතයක් ස්වාමීනි නිදහස් කරන්න ස්වාමීනි පියාණනි ඔබ වහන්සේ උසස්සේ ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි අපි සෑම පිළිටක් ස්වාමීනි ඔබ වහන්සේ පවිත්‍ර කරන්න ඔබ වහන්සේ සූදානම් කරන්න ස්වාමීනි අපි ස්වාමීනි ස්තුතියි ස්වාමීනි Kimi razuge mahime Hinnat sevalamati Mitale Selave Oh, me pray.
Hosanna. Hosanna, 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 ස්වාමීනි මේ උදෑසන ස්වාමීනි ඔබ වහන්සේට අපි නැවත ඔබ වහන්සේ තුලට එන්න කැමතියි ස්වාමීනි පියාණන් ඔබ වහන්සේ අපිව පවිත්‍ර කරන්න ශුද්ධාත්ම බලයෙන් ස්වාමීනි අපේ තිබෙන සියලු කිලුටක් ස්වාමීනි ඔබ වහන්සේ පහ කර දමන්න ස්වාමීනි අපි ඔබ වහන්සේ තුලට ගෙන්නන්න ස්වාමීනි ඒ ප්‍රේමය තුලින් ස්වාමීනි අපි ඔබ වහන්සේට ලං වෙන්න යන්නේ ස්වාමීනි ඒ ප්‍රේමය තුලින් තමයි ස්වාමීනි අපි ජීවිත වෙනස් වෙන්න යන්නේ වන්ද ස්වාමීනි ඔබ වහන්සේව කවුරු අත්හැරියත් ස්වාමීනි ඔබ වහන්සේ අපිට ප්‍රේම කරා ස්වාමීනි Hallelujah, Swami. Hallelujah, Swami. Prashansa.
සුබ උදෑසනක් ළඟින්න කෙනාට කියන්න සුබ උදෑසනක් හාලෙලූයා. තවත් සබත් දවසක අපට දෙවියන් වහන්සේගේ ගෘහෙහි ඒක රාශිව උන්වහන්සේගේ අභිමුඛය අත්දකින්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඉතින් මේ මොහොත අපට ඉතා වැදගත් හේතුව ස්වාමින් වහන්සේගේ බලය අපට අත්දකින්ට ලැබෙන තවත් අවස්ථාවක් නිසා. පිලිප්පි ඒ පළවන පරිච්ඡේදයේ පළවන පදයේ සිට පාවුල්තුමන් සිරගෙදර ඉඳගෙන තමයි මේ යවුම් පත්‍රය ලියන්නේ. ඉතින් මේක හරි සුවිශේෂිත යවුම් පත්‍රයක්. හේතුව හිරගෙදර වැටුණු මිනිසෙක් ප්‍රීතිය ගැන කතා කරනවා. හිරගෙදරට වැටුනාම මිනිස්සු දොම්නස් සහ අඬා වැටීම් තමයි බොහෝ වෙලාවට අහන්න දකින්න තියෙන දේ. හැබැයි මේ කොටස අපි බලනකොට පේන්නේ මේ පොත තුල වැඩියෙන් ප්‍රීතිවීම ගැන පාවුල්තුමන් කතා කරනවා. අපි බලමු. පළවෙනි පරිච්ඡේදය පිලිප්පි පළවන පදය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දාසයන් වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් වහන්සේ තුල පිලිප්පියේ සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන්නා උපස්ථායකයන්ටත් ලියා එවන වගනම්. දැන් මේ පළවෙනි පදය පැහැදිලි. කවුද මෙය ලියනු ලබන්නේ? කාටද එය ලියනු ලැබුවේ? පිලිප්පියේ විශ්වා වූ පිලිප්පි නගරයේ තිබුණා වූ සභාවේ ඇදහිලිවන්තයින්ට සහ සභාවේ සේවය කරන අයට. එතකොට පාවුල්තුමන් මෙතන තිමෝති කියන තවත් දේව සේවකයෙක්ගේ නමත් සම්බන්ධ කරලා පොත ලියලා තියෙනවා. දැන් මේක හුදෙක් පාවුල්තුමන්ගේ අදහස නොවෙයි. ඇත්තටම දෙවියන් වහන්සේගේ සිත, දෙවියන් වහන්සේගේ එළිදරව්ව පාවුල්තුමන් ලබලා ඉතින් ලිපියක් හැටියට මේ පොත සම්පාදනය කරනවා. දෙවෙනි පදේ. අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. නුඹලා මට සිහිවන හැම වේලෙම නිතරම මාගේ සියලු යාඥාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාඥාව ඔප්පු කරමින්. ප්‍රිය මිතුරනේ, අපට පේනවා පාවුල්තුමන් සිරගෙදර හිටියත් ඔහුගේ අධ්‍යාත්මික ජීවිතය කාටවත් සිර කරන්න බැරුව ගියා. දැන් පාවුල්තුමන් ඇයි සිරගෙදරට ගියේ? ඔහු පහත පදවල විග්‍රහ කරනවා ඇයි ඔහු සිරකරුවෙක් වුණේ කියලා. අද සමහර වෙලාවට අපට අයුක්ති සහගත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාම අපි ඒ ගැන ගොඩාක් දොම්නසට පත් වෙලා අපි ඒවා ගැන විවේචනය කරන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි ඒවා ගැන අඬා වැටෙන්න පුළුවන්. හැබැයි ප්‍රිය මිත්‍රවරුනි, ශුද්ධ වූ වචනය තුල පාවුල්තුමන් හිරකාරයෙක් වීමට හේතුවක් තියෙනවා. ඔහු ඉරකාරයෙක් වුණ කරුණ විග්‍රහ කරනවා. හැබැයි ඒ ගැන ඔහු කනගාටු වෙන්නේ නැහැ. ඒ ගැන ඔහු කාටවත් ශාප කරන්නේ නැහැ. ඒ ගැන ඔහු කවදාක්වත් හඬා වැටෙන්නේ නැහැ. ඇයි ඔහු එම කරන්නේ නැත්තේ? ඒ තමයි ක්‍රිස්තියානි ජීවිතයේ තියෙන වැදගත්ම දේ. ඔබ සැබෑ ලෙස ඔබේ ජීවිතය යේසුස් වහන්සේට බාර දීලා තියෙනවා නම් උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා ඔබ ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතයේ මතුවන ඔබට මුහුණ දෙන්න සිද්ධ වන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ සර්වාධිපත්‍ය බලයට යටත්වයි තිබෙන්නේ. ඉතින් උන්වහන්සේගේ හස්තේ යටතේ ජීවත්වන කෙනාගේ ජීවිතයේ සිදුවන හැම දෙයක් උන්වහන්සේ
විමසා බලාගෙන සිටිනෝ. උන්වහන්සේගේ අවසරයෙන් තොරව ඒ අයගේ ජීවිතයේ කිසිම දෙයක් සිදුවන්නේ නෑ කියන එක ශුද්ධ ලියවිල්ල තුළ වචනය තුළ සඳහන් වෙනවා. එහෙමනම් අපි ඒ විදියට ජීවත් වෙද්දි අපි ස්වාමින් වහන්සේට යටත්ව ඉඳෙද්දි ජීවිතයේ සිදුවන දේවල් අලාභ සහිත දේවල් අයුක්ති සහගත දේවල් ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ පාලනය යටතේ තමයි පවතින්නේ. සමහර විට උන්වහන්සේවා තුළින් අපට යන්න ඉඩාරිනෝ. ඒවා දිහා බලලා අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ මට මේම දේවල් වෙන්න ඔබ වහන්සේ ඉඩ ඇරලා තියෙන්නේ. අපට ප්‍රශ්න 100,000 ගාණක් අහන්න පුළුවන්. හැබැයි අවංකව ඔබ දන්නවා නම් උන්වහන්සේ මට අවසරය දීලා තියෙනවා මේක තුලින් ගමන් කරන්න. මේකට මුහුණ දෙන්න. එහෙමනම් උන්වහන්සේට සැලැස්මක් තියෙනවා මගේ ජීවිතේ මා හිතනවට වඩා දෙයක් කරන්න. ඒක තමයි පවුල්තුමන්ගේ ජීවිතේ පවුල්තුමන් දැක්කේ. අපි හැමතිස්සෙම හිතන්නේ යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ප්‍රිය මිත්‍රවරුනි යුක්තිය සාධාරණය මේ ලෝකේ ඉෂ්ට වෙනවා නම් ඉස්සෙල්ලාම ඉෂ්ට වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. හේතුව උන්වහන්සේ කිසිම වරදක් නැතුව උන්වහන්සේව කුරුසපත් කළා. උන්වහන්සේව ඝාතනය කළා. ඒක අසාධාරණ දෙයක් නොවේද? ඒක මොන සාධාරණ දෙයක්ද? හැබැයි යේසුස් වහන්සේ මලුන්ගේ නැගිටලාවත් ඒ අයුක්ති සහගත අසාධාරණ දේ ගැන උන්වහන්සේ කතා කළේ නෑ. ඇයි කතා කළේ නැත්තේ? මේ ලෝකේ යුක්තිය සාධාරණත්වය මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක දවසක ඉෂ්ට වෙනවා. ඒ උත්තරීතර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ. ඒකෙන් කාටවත් බේරිලා පැනලා යන්න බෑ. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලන්න ඕනේ. හොඳට අපි අධ්‍යයනය කරන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ දේව වචනේ මොනවද කියන්නේ කියලා. අපෝස්තුලවරුන්ව ඝාතනය වුණා. සභාවන් ගිනි තිබ්බා විනාශ කරා. ඇදහිලිවතුන්ව මැරුවා ඒ කාලේ. හැබැයි එක්කෙනෙක්වත් යුක්තිය ඉල්ලලා කෑ ගැව්වේ නැහැ. ඒගොල්ලෝ කලේ යේසුස් වහන්සේගේ අනුගමන කරන ප්‍රතිපත්ති ආරක්ෂා කළා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දුන්නා දේවල් වෙන්න. උන්වහන්සේගේ බලය මේ ලෝකෙම තියෙන බව දැනගෙනත් ඒ අය කොහෙවත් බයිබලයේ කියවෙන්නේ ඒගොල්ලෝ ඒක මේක කළා කියලා. ඒගොල්ලෝ කරේ ගිය තැන්වල යේසුස් වහන්සේ ගැනම කතා කළා. වෙන කවුරු ගැනවත් කතා කරන්න ගියේ නෑ. ඒගොල්ලෝ වෙන කවුරු ගැනවත් දොස් කියන්න ගියේ නෑ. ඒගොල්ලෝ කළේ යේසුස් වහන්සේගේ වචනයම තව තවත් ප්‍රසිද්ධ කළා. තව තවත් දේව වචනය ගැන කතා කළා. මනුෂ්‍යයන්ට යාඥා කළා. රෝග සුව කළා. යක්ෂයන්ව දුරු කළා. අන්න එහෙම තමයි අද අපි මේ හිටගෙන ඉන්න තැන දක්වා ශුද්ධ වූ සභාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේගේ වචනය දැනගත් ඥානාන්විත අය වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිත් රැවටෙන්න පුළුවන්, මුලාවේ වැටෙන්න පුළුවන්. යුක්තිය ඉෂ්ට වන දවස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විනිශ්චය දවස. ඒක ශුද්ධ බයිබලයේ කියන භයානක දවසක්. අද අපිට ඕන දෙයක් කරලා ඇංගෙන්න පුළුවන්. මුවා වෙලා ඉන්න පුළුවන්. මොකුත් නෑ වගේ ඉන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේගේ දවසේදී කාටත් උන්වහන්සේ කවුද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි අපි ශුද්ධ බයිබලය හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පවුල්තුමන් හිරගෙදර වැටුණත් ඔව් කියන්නේ නෑ මං වෙන යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඔව් කියන්නේ මොකද්ද? පවුල්තුමන් මොනවද කතා කරන්නේ? පවුල්තුමන් කතා කරන්නේ ඇදහිලිවන්ත සභාවේ සෙනගගේ විශ්වාසය ගොඩනැගෙන්නයි. ඒ නිසා යම් මිලයක් අපට ගෙවන්න තියෙනවා නම් යම් මිලයක් අපට පූජා කරන්න තියෙනවා නම් ඒ ගැන අපි ප්‍රීති වෙන්න ඕනේ. හඬා වැටිලා විලාප තියන්නේ නැතුව
හේතුව අපට බලාපොරොත්තුවක් තියෙනවා. මේ ලෝකේ මිනිස්සුන්ට බලාපොරොත්තු තිබෙන්නේ ඉතා අල්ප වශයෙන්. හැබැයි අපට තියෙන බලාපොරොත්තුව විශාලයි. අපට මොන දේ ලැබුණත් ඒක භුක්ති විඳින්න කාලයක් තියෙනවා. ඔබ වාහනයක් ගත්තත් වාහනය පදින්න පුළුවන් අතපය වාරු තියෙනකං ඇස් දෙක පේනකං විතරයි. ඊට පස්සේ වාහනේ පදින්න බෑ කොච්චර දක්ෂ ලෙස රේස් පිට රේස් දින්නත් කාලයක් එනවා වයසට ගියාම ඕවා කරන්න බෑ. ඕක කරනවා තියා වාහනේට ගොඩ වෙන්නත් බෑ. ඕක තමයි මනුෂ්‍ය ජීවිතේ. එතකොට ඒ ගැන අපි අඬා වැටලා පළක් තියනවද? නෑ. ඊට වඩා අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද බලාපොරොත්තුව? සදාකාල රාජ්‍ය. ශක්තිය ඇත්නම් අවුරුදු 80ක් කියලා බයිබලයේ කියනවා. 100ක් කියලා කියනවා. හැබැයි ප්‍රිය මිත්‍රවරුනි ස්වර්ග රාජ්‍ය අවුරුදු 80ක් 100ක් 150 200ක් 1000ක් නෙවෙයි සදාකාල රාජ්‍යයක්. අපි මේ පොළොවේ ජීවත් වෙලා දවසක මිය යනවා. ඒක 80ද 90ද 180ද කියන එක දෙවියන් වහන්සේගේ හස්තේ යටතේ තියෙන්නේ. අපි දන්නේ අපට ලැබිලා තියෙන දවස් ගහන කොච්චරද කියලා. මේ පොළොවේ අපට කොච්චර දවසක් ජීවත් වෙන්න තියෙයිද? කොච්චර දවසක් පාර පයින්න පුළුවන්ද? කොච්චර දවසක් අර ඈත පේන කෙනාව මට අඳුන ගන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි එකක් දන්නවා. ඒ තමයි අපේ මුළු ජීවිතය දෙවියන් වහන්සේගේ අතේ පවතින බව. ජීවමාන යේසුස් වහන්සේගේ අතේ පවතින බව. ඒක තමයි අපිට තියෙන ලොකුම ශක්තිය. ඒක තමයි අපිට තියෙන එකම සහතිකේ. හැබැයි මොකුත් නැතුවත් අපි ධර්මිෂ්ඨව ජීවත් වෙලා අවංකව කපටිකම් කරන්නේ නැතුව අපි හරි විදියට ජීවත් වෙලා පුස් බයිසිකලේ ගියත් ප්‍රිය මිත්‍රවරුනි ස්වර්ග රාජ්‍යයට ගියාම හැමදාමත් අපි ඒ ජීවත් වෙනවා. හැබැයි මොකුත් නැතුව මම ධර්මිෂ්ඨව ඉඳගෙන මරණයට පත් වෙලා ස්වර්ග රාජ්‍යයට ගිහලා සදාකල් ප්‍රීතියෙන් ඉන්නකොට එතකොට දැනෙයි හොඳ වෙලාවට මං අර පරීක්ෂාවට වැටුනේ නැත්තේ කියලා. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි අපට තිබෙන්නේ తాවකාලික පටු සිහින් ආකල්පයක් අදහසක් සිතුවිල්ලක් ආශාවක් නොවේ. අපේ ආශාව ගැඹුරු පුළුල් සංකීර්ණ විශාල ආශාවක්. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා සේම මනුෂ්‍යයන් මිය යනවා මරණයෙන් මතුව නැගිටිනවා එක්ක අපායට යන්න එක්ක ස්වර්ග රාජ්‍යයට යන්න. ඒ දෙක අතර වෙන පෙට්ටියක් නැහැ. වෙන ගුහාවක් නැහැ ගිහිල්ලා ඉන්න එතන. එක්ක ස්වර්ගය එක්ක නිරය. ඒක තමයි බයිබලයේ කියන්නේ. ඉතින් අපි සමාල්ලාවට අතරමැද්දේ තා පොඩි මන්සන්දියක් දාගෙන ඉන්නවා. කාලයකට පස්සේ යන්න පුළුවන් කියලා නෑ. යන්න බෑ. බයිබලයේ පැහැදිලිව කියනවා. එක්ක ස්වර්ගය එක්ක නිරය. ඉතින් මෙන්න මේ ස්වර්ගික බලාපොරොත්තුව මිය යන්න දෙන්න එපා ඔබේ ජීවිතේ. ඒ බලාපොරොත්තුව තමයි අපිව යේසුස් වහන්සේගේ ස්වාධීන ආධිපත්‍යයෙන් පිරුණු බලවත් බලය දකින්නට ඉඩ ලබා දෙන්නේ. ඉතින් පාවුල්තුමා හිරගෙදරත් ඉඳගෙන මොනවද කියන්නේ? නිසදැස් ලියලිය ඉන්නේ නැහැ. ශෝක ගී ලියලිය ඉන්නේ නැහැ. විලාප ගීයක් කිය ඉන්නේ නැහැ. ඔව් සෙනගට සභාවේ ඇදහිලිවන්තයන්ට බලාපොරොත්තුව ගැන කියනවා. ඇයි? ඒක ජීවමාන දෙයක් බලාපොරොත්තුව. ඒක අජීවී දෙයක් නොවෙයි සජීවී දෙයක්. ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක් වුණාම ඔබේ වචන ජීවමාන වචන සජීවී වචන මිසක් අජීවී වචන වෙන්න බෑ. ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක් වුණාම ඇයි එහෙම වෙන්නේ? අප තුල වසන්නේ ජීවමාන තැනන් වහන්සේ. ඉතින් ජීවමාන යේසුස් වහන්සේ මා තුල ඉන්නවා නම් මගේ කටින් මොනවද පිට වෙන්නේ? ජීවමාන වචන. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මා සමග තිබෙනවා නම් මගේ ජීවිතය තුළින් ඒ ශුද්ධාත්ම බලය ඒක ගලාගෙන යනවා. ඒ වගේ ඇදහිලිවන්තයන් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ නම් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරීලා නම් ඒගොල්ලන්ගේ ඇතුළාන්තය
පිරිලා තියෙන්නේ. හැතුලාන්තයෙන් පිරුණු කෙනා බාහිර දේවල් ගැන නොවෙයි අභ්‍යන්තර දේවල් ගැන තමයි හිතන්නේ. ඔබගේ අභ්‍යන්තරය හිස් නම් ඔබ බාහිර දේවල් ගැන වද වෙනවා. බාහිර දේවල් ගැන ඔබ සිත යොමු කරනවා. බාහිර දේවල් ගැන ඔබ උදම්මනනවා. හැබැයි හැතුලේ පිරුණ කෙනා සම්පූර්ණත්වයට පැමිණිලා ඉන්නේ. ඒ නිසා යා යථාර්ථය අවබෝධ කරගන්නවා. හැබැයි යථාර්ථය අවබෝධ කරගත්ත කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ව බලනකොට සමහර විට මේ කලකිරුණු අය වගේ තමයි සමහරුන්ට පේන්නේ. ඇයි? ඒගොල්ලෝ මේ භෞතික ලෝකයෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. මායාවන්ගෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ලෝකෝත්තර දේවල් තමයි කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ මෙයා හරි කලකිරිලා ඉන්නේ. නෑ. එයා යථාර්ථය අවබෝධ කරගෙන යේසුස් වහන්සේගේ ජීවිතය බැලුවොත් උන්වහන්සේ කලකිරිලාද හිටියේ? නෑ. උන්වහන්සේ හරි ප්‍රීතියෙන් හිටියේ. බයිබලේ කතා කරන්න යථාර්ථය අවබෝධ කර ගැනීම පවුල්තුමන් කියන එක තැනක මේ පිලිප්පි පොතේම කියනවා මට මේ පොළොවෙන් නික්ම යන්න පුළුවන් නම් මම එයත් සතුටෙන් කරමි. ඒ කියන්නේ කලකිරලා නෙමෙයි පවුල්තුමන් කියන්නේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛය දකින්න. ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන්න ඔහුට තියෙන දැඩි කැමැත්ත. ඒක තමයි බයිබලයේ කියන්නේ. ඒක තමයි සම්පූර්ණ මිනිස්සෙකුගේ ජීවිත රටාව. ඒ නිසා තමයි මේ ස්ථානයේ පාවුල්තුමන් කියන්නේ අපේ ජීවිතයේ විවිධ අභියෝග එන්න පුළුවන්, අමාරුකම් එන්න පුළුවන්. හැබැයි අපි කලකිරිලා ඔහේ ඉන්න අය නෙවෙයි. අපි යථාර්ථය තේරුම් අරගෙන අපි ස්වර්ගයත් නිරයත් අවබෝධ කරගෙන ජීවත් වෙන අය. පටු මාර්ගේ යන අය. පටු මාර්ගය යනකොට දොරටුවත් පටුයි ප්‍රිය මිතුරනේ. පටු මාර්ගයේ තියෙන දොරටුව ලොකු දොරක් නෙමෙයි. ඒක හමාරු දොරක් තියෙන්නේ. ඒකෙන් තමයි අපි යන්නෙත්. හැබැයි ඇතුල් වෙන්නේ කොහටද? විශාල වූ ස්ථානයකට. ඒ තමයි ස්වර්ග රාජ්‍යය. ඒ නිසා ප්‍රිය මිතුරනේ ඔබේ ජීවිතයේ ඇතිවන දේවල්, සිදුවන දේවල්, වෙලා තියෙන දේවල්, වෙමින් තියෙන දේවල්, වෙයි කියලා හිතන දේවල් ඒකකටවත් ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ ඒවා තුලින් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න. ඒක තමයි පාවුල්තුමන් මෙතන කියන්නේ. ඊළඟට බලන්න පාවුල්තුමන් කියනවා තුන්වෙනි පදේ නුඹලා මට සීවන හැම වේලෙම නිතරම මාගේ සියලු යාඥාවලදීද නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාඥා කරමින්. මොනවාද කියන්නේ? නිතරම පාවුල්තුමන් මොනවාද කරේ? අනිත් අය ගැන යාඥා කළා. එනිසා ප්‍රිය මිතුරනේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඇටියට මේ පාවුල්තුමන් අපට දෙන මොඩල් එක මෝස්තරය අපි ලබා ගනිමු. අනිත් අය ගැන අපි යාඥා කරමු. සභාවක් හැටියට සභාවේ ඉන්න එක් එක්කෙනා ගැන අපි යාඥා කරමු. පාවුල්තුමන් කියන අන් අය උදෙසා පාවුල්තුමන් යාඥා කළා. ඒක ප්‍රීතියෙන් කළේ. ඇයි? කාටද මේ කතා කරන්නේ පාවුල්තුමන්? සර්ව බලධාරි දෙවියන් වහන්සේට. ඉතින් සර්ව බලධාරි දෙවියන් වහන්සේට කතා කරන එක පාවුල්තුමන්ට අඳෝනාවක් වුණේ නැහැ. මහෝත්තම දෙවියන් වහන්සේට කතා කරන්න වෙලාවක් නැති වුණේ නැහැ පාවුල්තුමන්ට අපට වගේ. අපට වෙලා තියෙන්නේ මොකද්ද? උතුම් තනන් වහන්සේට කතා කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඕන් නැති අයත් එක්ක ඕන තරම් කතා කරන්න වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ උත්තරීතර සර්ව බලධාරි සර්වවාසී සර්වඥාන මහේශාක්‍යයන්න් රජුන්ගේ රජ තේජාන්විත මහි මහාන්විත තනන් වහන්සේ පාවුල්තුමන් කියනවා මම ප්‍රීතියෙන් අනිත් අය ගැන ජීවමාන දෙවියන් වහන්සේට ගිහිල්ලා කතා කළා. උන්වහන්සේත් එක්ක කතා කරන වෙලාව ප්‍රීතිමත් වෙලාවක්. එතකොට අපි ඒකෙන් දකින්නේ අපි එක් එක්කෙනා උදෙසා කිතුබැතියන් නැටියට අපි යාඥා කරන්න තියෙනවා. මාගේ තේමාව මේ පණිවිඩේ දෙවියන් වහන්සේ පමණක් සෑහේද කියන එකයි. දෙවියන් වහන්සේ පමණක් සෑහේද අපිට? කවුද කියන්නේ සෑහේ කියලා? අපි ගීතිකාවට කියනවා දෙවියන් වහන්සේ ඔබ පමණක් සෑහේ කියලා. ඒක වෙන කතාවක්. හැබැයි මේ පිලිප්පි පොත අනුව දෙවියන් වහන්සේ පමණක් සෑහෙන්නේ නැහැ.
ඒ කියන්නේ මොකද්ද? මම දෙවියන් වහන්සේව දැන ගැනීම පමණක් සෑහෙන්නේ නැහැ. මම දැනගත්ත දේ අනිත් අයට දැනගන්න කියන්න ඕනේ. මම විතර ස්වර්ගයට යන එක නොවේ දෙවියන් වහන්සේගේ අභිමතාර්ථය. හැම කෙනාම උන්වහන්සේ වෙතට ගේන්න ඕනේ. එනිසා දෙවියන් වහන්සේව අඳුනා ගැනීම පමණක් මට සෑහෙන්නේ නැහැ. මගේ පිපාසය අන් අයත් ඒ ජීවමාන යේසුස් වහන්සේව හඳුනා ගැනීමයි. ඒක තමයි පාවුල්තුමන්ගේ හදහස. ඔවු යේසුස් වහන්සේව දැනගත්තා විතරක් නෙවෙයි. ඔවු අනිත් අයවත් යේසුස් වහන්සේ වෙතට ගේන්න උත්සාහ කළා, වැඩ කළා, ජීවිතේම පූජා කළා. එතකොට 4 වෙනි පදය. පළමුවැනි දවසේ පටන් දැන් දක්වා සුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඊළඟ එක දෙවියන් වහන්සේට ස්තුති කරනවලු පාවුල්තුමන් මේ පිලිප්පියේ සභාවේ ඇදහිලිවතුන් පළමු දවසේ දෙවියන් වහන්සේව දැනගත්ත දවසේ ඉඳන් මේ දක්වා ඒගොල්ලෝ දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න උත්සාහ කළා. ඉතින් ඒ වර්ධනය උදෙසා ඔවුන්ගේ තියෙන යොමුවීම, ඒ කැපවීම ගැන පාවුල්තුමන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අද ඔබේ ජීවිතේ කොහමද? යේසුස් වහන්සේව පිළිගත් දවසේ ඔබ නිකන් ලයිටරයක් වගේ පත්තු වෙන්න ඇති. දැන් මොකද වෙලා තියෙන්නේ? නිවි යන ගිනි කූරක් ගානට වැටිලා. එහෙමද? නැත්තම් අපේ ජීවිතයේ තියනවාද විශ්වාසය 60 මස් ලේවල නිදන්ගත වෙච්ච වගේ? රැඳිලාද? නැත්තම් අලෝගෙනද අපි ඉන්නේ? එනිසා ප්‍රිය මිත්‍රවරුනි, අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ඇටියට අපේ ජීවිතේ ගැඹුර අපි තේරුම් ගන්න ඕනේ. අපි යේසුස් වහන්සේ කොතනද ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකයි පාවුල්තුමා මෙතන කියන්නේ. වර්ධනය ඉතා වැදගත්. යේසුස් වහන්සේව දැනගත්තා. දැන් එතනම හිටියේ. ඒකයි මම කිව්වේ දෙවියන් වහන්සේව පමණක් දැන ගැනීම සෑහෙන්නේද? නෑ, සෑහෙන්නේ නෑ. දැන ගැනීම විතරක් මදි. ඒක ප්‍රායෝගිකව බලයක් දකින්න ඕනේ. අන් අයට කියලා දෙන්න ඕනේ. කී දෙනාට අත්දැකීම් තියෙනවද? තවත් කෙනෙකු උදෙසා යාඥා කරලා ඒ අයගේ අමාරුකම් වලින් ඒ අය නිදහස් වුණ එක තමුන්ගේම ඇස් වලින් බලලා, ඒ කෙනාගේ අසනීපයක් වෙන්න පුළුවන්, කරදරයක් වෙන්න පුළුවන්, යක්ෂ බලවේගයක් වෙන්න පුළුවන්, ඒ කෙනා උදෙසා ගිහිල්ලා යාඥා කරලා ඒ කෙනා නිදහස් වෙනවා තමුන්ගේම ඇස් වලින් දැකලා තියෙනවා නම් ඔබ වාසනාවන්ත කෙනෙක්. හේතුව ඔබ තව කෙනෙකුට ජීවයට උදව් කරලා තියෙනවා. තව කෙනෙකුගේ අධ්‍යාත්මික ජීවිතේ ගොඩනැගෙන්න පිහිට වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි, මේ ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ මම දෙවියන් වහන්සේ දැනගත්ත හරි දැන් මම ඔක්කොම හරි කියන තැනට යන්න එපා. වර්ධනය කරා යන්න ඕනේ. ඒක ගමනක්. අපි මේ සභාවට එනවා. හැවිල්ලා මොකද්ද අපේ ලැබෙන ආත්මික ප්‍රබෝධය? මොකද්ද මගේ ජීවිතේ වර්ධනය වෙලා තියෙන්නේ? ඒවා බලන්න ඕනේ. ඊළඟ පදේ බලන්න. නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකයි යන කීම විශ්වාස ඇතුව සිටිමි. ප්‍රිය මිත්‍රවරුනි, ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ආරම්භ කරපු දේවල්, ඔබේ ජීවිතයේ ගැලවීම සමග ඔබ ගැලවීම ලැබුවම, ඔබේ ජීවිතේ බාර දුන්නම, උන්වහන්සේ ඔබේ ජීවිතේ ආරම්භ කරපු දේවල් එකක්වත් අතරමඟ දාලා යන්නේ නැහැ. උන්වහන්සේ එකක්වත් අමතක කරලා යන්නේ නැහැ. උන්වහන්සේ ඔබේ ජීවිතේ පටන් ගත්ත දේවල් උන්වහන්සේ කරනවා. උන්වහන්සේ මට වැඩක් බාර දීලා තියෙනවා නම් ඒ වැඩේ මම කරන විට මගේ ජීවිතය බලා ගැනීම උන්වහන්සේගේ වැඩක්. ඔබ උන්වහන්සේට විශ්වාසවන්ත වුණාම උන්වහන්සේ ඔබව විශ්වාසවන්ත කෙනෙක් ලෙස රැක බලා ගන්නවා. අපි උන්වහන්සේගේ දේවල් කරන්නේ නැතුව අපි වෙන වෙන ජාලාවල් වල පැටලිලා අපි හඳේ ඉන්නවා වගේ ඉන්නකොට උන්වහන්සේට පුළුවන් ද අපේ ජීවිතේ ක්‍රියා කරන්න? එදා ගෝලයෝ මුහුදට ගිහිල්ලා එකදු මාළුවෙක්වත් අල්ලපු නැති වෙලාවේ ඔවුන් අධෛර්යමත් වෙලා ගොඩට ඇවිල්ලා ඉන්නකොට යේසුස් වහන්සේ ඔරුවට ගොඩ වුණා. ගොඩ වෙලා ඒගොල්ලන්ට කිව්වා පොඩ්ඩක් දියමට යමු.
ඒගොල්ලෝ උන්වහන්සේව දියමට ගෙනිච්චා. ඔය ඒගොල්ලෝ කිව්වෙන අප්පෝ හරි වේස වෙලා ඉන්නේ. හරි මාන්සි වෙලා ඉන්නේ. එක මාළුවෙක්වත් අවුන්නේ නැහැ. අනේ මේ ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. කරුණා කරලා යන්න කිව්වේ නැහැ යේසුස් වහන්සේට. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ වෙලාවේ යේසුස් වහන්සේව. ඇත්ත වශයෙන්ම. අපි දන්නවා යේසුස් වහන්සේව දැන්. ඒගොල්ලෝ එහෙම දැනගෙන හිටියේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කිව්වම දියඹට යන් ඒගොල්ලෝ යේසුස් වහන්සේව කැඳාගෙන ගියා. බෝට්ටුවේ යේසුස් වහන්සේ ඉඳගෙන දේශනා කරලා ඉවරුණා මොනවද කරේ? දකුණට දැල දහන්න කියලා ඒගොල්ලන්ට මාළුත් අල්ලලා දීලා තමයි ගොඩට ගෙනාවේ. අද උන්වහන්සේ ඔබව භාවිතා කරනවා නම් උන්වහන්සේගේ සේවය තුළ ඔබව ගෙනියනවා නම් මතක තියාගන්න ඔබව බලා ගන්න එකත් උන්වහන්සේද දන්නවා බලා ගන්න ක්‍රමය. ඒ නිසා උන්වහන්සේගේ දේ කරලා උන්වහන්සේ විශ්වාස කරලා අනේ මට වෙච්ච දේ කියලා ඔබ කවදාවත් හිතන්නේ නැති තරමට මහත් දේවල් උන්වහන්සේ කරනවා. උන්වහන්සේ විශ්වාසනීය තැනන් වහන්සේ. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි උන්වහන්සේ අපිව දන්නවා. ඒක නිසා උන්වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ. ස්වාමිනී ඔබ වහන්සේ මා ගැන දන්න නිසා ස්තුතියි. උන්වහන්සේට කීකරු වෙන්න බයද ඔබ? එදා ගෝලයන්ට වැරදුන්නේ නැහැ වගේ අද ඔබට වරදින්නෙත් නැහැ. හෙට වරදින්නෙත් නැහැ මිනිසුන්ට. උන්වහන්සේට කීකරු වෙච්ච අයට කවදාක්වත් වැරදිලා නැහැ. ඒගොල්ලෝ ජයග්‍රහී මිනිස්සු. ඒ ජයග්‍රහණයේ මහවතක තමයි ඔබත් මමත් අප සියලු දෙනාම ගමන් කරන්නේ. ඊළඟට උන්වහන්සේ විශ්වාසවන්ත තැනන් වහන්සේ. ඔබ තුළ ආරම්භ කරපු දේ උන්වහන්සේ විශ්වාසනීය අවසාන කරයි. 7 වෙනි පදේ නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනා කරන්නට මට යුතුය. මක් නිසාද මාගේ බැඳුම්වලද සුභාරංචිය ගැන උත්තර දීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමග අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි. එසේය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ඇලුම් කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තේද කියා දෙවියන් වහන්සේ මට සාක්ෂි වනසේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේට ගෞරවයා ප්‍රශංසාව සඳහා නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව උතුම්ව දේවල් ඒත්තු ගන්නන්ට නුඹලාට පුළුවන් වෙන්ටත් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත් නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් සියලු ආකාර ඉවසීමෙන්ද තව වඩ වඩා බොහෝවන පිණිස යාඥා කරමි. පවුල්තුමන් කියනවා එයා හිරගෙදර ගියේ ඇයි? එයා කියනවා යේසුස් වහන්සේව දේශනා කිරීම නිසා. යේසුස් වහන්සේව දේශනා කිරීම නිසායි උන්වහන්සේ වෙනුවෙන් කතා කරපු නිසායි පවුල්තුමන්ව හිරගෙදර දැම්මේ. හැබැයි පවුල්තුමන් කියනවා ඒක ඔව් කියනවා මම සතුටෙන් බාර ගන්නවා. ඇයි? ඔහුට තියෙන බලාපොරොත්තුව අතිවිශිෂ්ට බලාපොරොත්තුවක්. ඒක මේ ලෝකේ කාටවත් නැති කරන්න බැහැ. ඒ වගේම කියනවා දරා ගැනීම කිතුනුවන් නැටියට අපට දේවල් දරා ගන්න බැරි නම් ඉවසීම නැත්තම් අපේ ඇතුලේ හිස් ඇතුලේ මොකුත් නැහැ. ඒකයි මම කිව්වේ දරා ගැනීම හිත පූර්ණ කෙනා ඇතුලේ ශක්තිමත් ඇතුලේ සම්පූර්ණ කෙනා මොනම දෙයකදවත් සෙලවෙන්නේ නැතුව යන්න දන්නවා. එහාට මෙහාට ගැස්සෙන්නේ පැද්දෙන්නේ විසි වෙන්නේ බෝල වෙලා යන්නේ කවුද? ඇතුලේ හිස් අය. අපේ ඇතුලේ හිස් නැහැ. අප තුල වැඩක් පටන් ගන්න තියනවා දෙවියන් වහන්සේ. ඒක උන්වහන්සේ සම්පූර්ණ කරනවා. ප්‍රිය මිත්‍රවරුනි, ඒ නිසා අපේ ජීවිතයේ සිද්ධ වෙන ඕනම දෙයක් ඉවසන්න දරා ගන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. යේසුස් වහන්සේ සියල්ල දරාගත්තා වගේ උන්වහන්සේගේ පාර යන අයටත් සියල්ල දරා ගන්න පුළුවන්. ඒ දරා ගැනීම නැත්නම් තමයි අපි අඬා වැටෙන්නේ, අධෛර්යමත් වෙන්නේ, අපි වැළපෙන්නේ. අපිව එහෙම හොල්ලන්න බැරි අය, එහෙම පෙරලන්න බැරි අය. හේතුව අපේ හිත සංවේදී හැබැයි ශක්තිමත්. අපි මිනිසුන්ගේ දුක වේදනාව අඳුනන අය හැබැයි අපේ හිත ශක්තිමත්. අපි තව දේවල් හොයාගෙන ඒවා පස්සේ දුවන අය නෙවෙයි. එක හිතකින් එක විශ්වාසයකින් ඉන්න අපට පුළුවන්. ඇයි? අපි හැතුලේ දේවල් සම්පූර්ණත්වය කරා දෙවියන් වහන්සේ ගෙනමින් ඉන්නවා. අපේ ඇතුළ ශක්තිමත්. ඒ නිසා අපට දරා ගන්න පුළුවන්.
එකයි බයිබලේ කියන්නේ ගිනි උඳුන් වලට වැටුණත් සමහරු දෙවියන් වහන්සේ පාවලා දුන්නේ නැහැ. සිංහයන්ගේ ගුවාවට දාන්න ඇදුවත් ඒගොල්ලෝ වැටුණත් බය වුණේ නැහැ. හේතුව ඊට වඩා ඔවුන් තුල හිත හයියයි. ඔබ හිත ශක්තිමත් කරගන්න. ඔබට දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕන ඕනම දෙයක්. ඒක අපේ හැකියාවෙන් කරන දෙයක් නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ දෙන දීවනාවක්. එදා ස්තේපන්ට ගල් ගහනකොට ගල් අරගෙන ඔව්ව බිම දාගෙන මිනිස්සු තලද්දි ගල් වලින් පොඩි කරද්දි ඔහුගේ ශරීරය ඔව් මොනවාද කරේ? හත් දෙයියනේ එන හතම ගහන්න ඕනේ කියලා කිව්වද? හඬා වැටුණාද? මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? කෝ සාධාරණ කී හඬා වැටුණාද? නෑ. ඔව් මොනවාද කරේ? දෙවියන් වහන්සේට ස්තුති කළා. මේ පොළවේ සාධාරණය ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍යදී තමයි සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ නිසා ස්වර්ගය දිහා බලාගෙන ඔව් ප්‍රශංසා කළා මිසක් හඬා වැටි වැටි කෑගගා ගියේ නැහැ. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයේ ගිය අයගේ ස්වභාවය. අපිත් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය යනවා නම් අපි කාගේවත් පස්සේ ගිහින් හඬා වැටෙන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තමයි අඬා වැටෙනවා නම් වැටෙන්නේ. උන්වහන්සේගේ අභිමුඛය තමයි අපි හොයන්නේ. හේතුව අපේ හිත ශක්තිමත්. හිත ශක්තිමත් නැත්නම් අද අපි ශක්තිමත් කරගනිමු. ඉල්ලමු ස්වාමීනි මට එක හිතක් දෙන්න. මේ දුවන රබර් හිත එපා. පුළුන් හිත එපා. වලාකුළු වගේ හිත එපා. මට ස්ථීර හිතක් ඕනේ. මොන දේ වුණත් ඔබ වහන්සේව දාලා යන්නේ නැහැ මම. ඇත්තම කතාව අපි දාලා යනව නෙමෙයි. යන්නේ නැහැ නෙමෙයි. උන්වහන්සේ අපිව දාලා යන්නේ නැති එක. එනිසා ප්‍රිය මිත්‍රවරුනි ඒ විශ්වාසනීය සිත අපට ඕනේ. නැත්තම් අපි ඒක දැක්කම ඒක කරයි මේක දැක්කම මේක කරයි අරක දැක්කම අරක කරයි. ස්ථිරත්වයක් නැහැ. අපට ඉන්නේ එක දෙවියන් වහන්සේ. අපට තියෙන්නේ එක පොතයි. අපට තියෙන්නේ එක ජීවිතයයි. අපි යන්නේ එක තැනකටයි. ඒක තමයි අපේ ඉලක්කය. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. ඉහළ අහසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි. ආකාසෙ මාවත් දැනූ රළුදිය මෙමාවත් සැදූ මරුකතරෙ මාළඟ විසූ පියතුමනි ඔබමයි රජු. ආකාසෙ මාවත් දැනූ රළුදිය මෙමාවත් සැදූ Tore malango visu Piyatumoni obamai raju Ihala ahase polo talaye Pudumana devidun karai Ihala ahase polo talaye Pudumana devidun karai රෝගයයිදි මාසුව කෙරු විපතේදි මාළඟ විසූ දැතින්ම මාවට කෙරු පියතුමනි ඔබමයි රජු රෝගයේදි මාසුව
සුවකිරු විපතේදි මාළඟ විසු පැතිම මාවටකිරු පියතුමනි ඔබමයි රජු ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාන දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාන දෙවිඳුන් කරයි බුදුමාන දෙවිඳුන් කරයි අපි දැන් සූදානම් වන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කල්වාරි පූජාව සිහි කරන්නටයි. අපි එකට අවශ්‍ය කරන සියල්ල සූදානම් ඇතැයි අපි විශ්වාස කරමු. එමනම් පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සීකිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පීටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නවුද එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලා යයි කීසේක. 26 වෙනි පදය මක් නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නවුද කුසලානෙන් බොන්නවුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නවිය. එහින් නුසුදුසු ලෙස මේ රොටි කන්නාව නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නාව කවරෙක් නොමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නොමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. ප්‍රියමිතුරනේ කල්වාරි කුරුසියේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ අමිල ජීවිතය අපේ පාපය අයාපත කර්මය උදෙසා පූජා කළා. ඉතින් මේ ශුද්ධ ලියවිලිවල ප්‍රකාශයට අපි සිහි කිරීමක් කරන්නේ ඒ යේසුස් වහන්සේගේ දිව්‍ය මරණය අපේ පාපය උදෙසා සිදූ බව. ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව ඔබගේ පෞද්ගලික විමුක්තිදායකයන් ලෙස පිළිගෙන සිටී නම් පමණක් මේ පූජාව ඔබ පංගුකාරත්වය දැරිය හැකි. එහෙත් ඔබ තාමත් නිවැරදිව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට පිළිගෙන නොමැති නම් වෙනත් විශ්වාසයන් ඔබේ ජීවිතය ඇදහිලි ක්‍රම තිබේ නම් මේ පූජාව පැවැත්වීමෙන් වලකී සිටින්න මන්දය නුසුදුසු පූජාවක් ඇටියටයි ශුද්ධ ලියවිල්ල තුළ සඳහන් වන්නේත් ඒවගේම අනිසි බලපෑම් අපට ඇතිකරගන්න පුළුවන් තත්ත්වයක් තමයි මේකිනුත් විග්‍රහ කරන්න. නිසා අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව වන බැවින් අපි ශුද්ධව මේ පූජාවට ඇතුල්වෙමු. පාපයට කමාව උන්වහන්සේ අපට දී තිබෙන එක අපි ගෞරවයෙන් සිහි කරමු. අපි ආඥා කරමු. ආදරණීය ජේසුනි ඔබ වහන්සේට අප ස්තුතිවන්ත වෙනවා අපට දී තිබෙන උතුම් වරප්‍රසාදලත් ජීවිතය ගැන. නොවටින්නා වූ අපට ඔබ වහන්සේගේ මරණයෙන් කල්වාරියේ මරණයෙන් වටිනාකමක් ගෙනවී දී තිබෙනවා. එනිසා ඔබ වහන්සේගේ මරණය අප නිසා වූ නිසා පියාණනි මේ පූපයෙන් අපි ඔබ වහන්සේගේ ශරීරය අපි සිහි කරමුව. ඔබ වහන්සේගේ ශරීරය වේදනාවට දුකට කසපහරන්ට එදා පත් වුණේ අපේ පෞකාර ස්වභාවය නිසායි. ඒ වගේම ජේසුනි මේ පානය අපි සංකේතාත්මකව සිහි කරන්නේ ඔබ වහන්සේගේ අමිල ශ්‍රී ලෙය ඇටියටයි. ඔබ වහන්සේ කිසිදු පාපයක් නොකලා වූ පෞකාරු අප උදෙසා වැගිරෙව්ව ඒ මා උතුම් ශ්‍රී රුධිරය මේ සංකේතයක් ඇටියට අපි පානය කරන අතර ඉන් අර්ථය
අපි උදෙසා ඔබ වහන්සේ මිය ගිය බවයි. අප උදෙසා කළ ඒ උතුම් සත්ක්‍රියාව නිසා. දැන් මේ මොහොතේ මේ පූජාව සමරන අය ස්වාමිනී ඔබගේ දරුවන් ලෙස ඔවුන්ව ස්පර්ශ කළ මැනව. කායික රෝග තිබෙන අය, මානසික රෝග තිබෙන අය දැන් දිවැසිවර යෙසායා තුමන් කියන පරිදි ඒ රෝග බැඳුම් වලින් නිදහස් වෙන්න කියලා මම යාඥා කරනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. එසේ නම් ප්‍රිය මිත්‍රවරුනි, අපි දැන් දේහමය අවසාන කරමු. ආදරණීය දෙවි ස්වාමිනී, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මෙතෙක් වෙලා ඔබ වහන්සේගේ අභිමුඛයේ අපට ඉන්නට දුන්නු අවස්ථාව ගැන. ස්වාමිනී, ඔබගේ දරුවන් කොතනද සිටින්නේ? ඒ ස්ථාන ඔබ වහන්සේගේ මහිමෙන්, ශුද්ධත්වයෙන්, දේව අභිමුඛත්වයෙන් පිරෙන පිණිස මම දැන් යාඥා කරනවා. ස්වාමිනී, ඔබගේ දරුවන්ගේ සිත්වල තියෙන නියඬ ඉල්ලීම්, ඔවුන්ගේ රැකි රක්ෂාවල ව්‍යාපාරවල ගැටලු, ඔවුනගේ ශාරීරික රෝග, ඒ බැඳුම් වලින් සුවය මිදීම ලබන පිණිසත් ඔබ වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස ඔවුන් මේ පොළොව පුරා විහිදී ජීවත් වෙන්නටත් ආශිර්වාද කළ මැනව. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාවද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගිකමද, ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය සමග පෙන්වීමද සෑමදාම සියලු දෙනා සමග වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. හොඳයි, සියලු දෙනාට සුබ දවසක්. යේසු පීඨයි.